Good evening, all of you. Good evening, sir. Good evening, sir. Right, today we have to discuss the fourth unit of O level in 4 months. Right, අපේ O level in 4 months කියන වැඩසටහනේ හතරවෙනි නිබන්ධනය තමයි අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. මේ very easy tune ලේසි පාඩමක් තියෙන්නේ. අද අපිට ඉක්මනට ඉවර කරගන්න පුළුවන් වේවි. මේ කාලගුණ තත්ත්වයට එච්චර හොඳ නැති නිසා පුළුවන් තරම් ඉක්මනට lesson එක ඉවර කරගන්න බලමු. I think that is better. එක තමයි හොඳම දේ. හරි, ලේසි පාඩමක් ඉන්න වෙන්නේ තාම කට්ටිය වැඩි join වෙලා නැහැ. හැබැයි මම කියන්නේ මුල ඉඳලම අපි මේ වැඩේ කරනවා. ලේසි පාඩම් වල ඉඳලා තමයි අමාරු කොටස් වලට යන්නේ. ඒ නිසා මේ ලේසි කියලා කිසිම කොටසක් අතාරින්නේ නැහැ මේ වැඩසටහන තුල. Hari, in this lesson we expect to discuss noun pluralization and articles. Right, these are the two topics that we are going to discuss today. අද අපි සාකච්ඡා කරන්න යන ප්‍රධාන මාතෘකා දෙක තමයි noun pluralization, නාමපදයක් කොහොමද බහුවචන ස්වරූපයට හරවන්නේ. එතනදී අපි කතා කරනවා regular noun එකක් කොහොමද බහුවචන ස්වරූපයට හරවන්නේ සහ කොහොමද irregular noun එකක් plural form එක ගොඩනගන්නේ බහුවචන ස්වරූපයට හරවන්නේ කියලා. ඊට අතිරේකව we expect to discuss the lesson articles. ඒ වගේම බලාපොරොත්තු වෙනවා articles කියන පාඩම සාකච්ඡා කරන්න. එතනදී අපි කතා කරනවා and the කියන articles තුන and the කියන articles තුන කොහොමද නිවැරදිව වාක්‍යයක භාවිත කරන්නේ කියලා. right, මෙතනින් මේ පාඩම් දෙකම පොඩි පාඩම් දෙකක් වුණාට ගොඩක් වැදගත් lessons දෙකක්. හරි, අපි එහෙනම් මේ කෙලින්ම වැඩි කතා නොකර පාඩමට යමු. Right, first we have to write the rules of making the plural forms of regular nouns. Regular nouns. ප්‍රමික නාමපදයක්. right, ප්‍රමික නාමපදයක් කියන්නේ නාමපදයක බහුවචන ස්වරූපය නිශ්චිත ක්‍රමයකට ගොඩනැගෙන නාමපද. නීතියක් තියෙනවා. නාමපදයක බහුවචන ස්වරූපයේ ගොඩනැගීම සඳහා කිසියම් නීතියක් භාවිත කරනවා නම් අපි ඒවට කියනවා regular nouns කියලා. right, we can use a particular rule to make their plural form. right, මුලින්ම තියෙන මේ you can see some nouns here. පුතේ මේ print out එක අරගෙන තියෙනවා. ඔගේ පළවෙනි එක කපලා දාන්න. පළවෙනි එක කපලා දාන්න. මෙතන මම right, පළවෙනි එකේ ඉන්නේ irregular noun එකක් මම කෙලින්ම දාලා තියෙන්නේ man කියන එක. That is not a regular noun, it is an irregular noun. ඒ නිසා ඒක තනියරකින් කපලා දාන්න. දැන් මේ පළවෙනි නීතිය තමයි මොකක්ද? සාමාන්‍යයෙන් නාමපදයක බහුවචන ස්වරූපය ගොඩනැගෙන්නේ නාමපදයකට s අකුර එකතු කරලා. right, by adding s at the end of a noun we can make its plural form. right, ඒක තමයි සාමාන්‍ය ක්‍රමය, සාමාන්‍ය නීතිය අපි ඉගෙනගෙන තියෙනවා. right, මුලින්ම තියෙන්නේ ඒ නීතිය. අපි ඒක ලියාගෙන අපි ඒක ටික හදාගෙන යමු. right, මම මෙතන දාන්නම් රූල් එක. හරි, පළවෙනි නීතිය තමයි මොකක්ද? සාමාන්‍යයෙන් නාමපදයකට s අකුර එකතු කරලා ඒකේ බහුවචන ස්වරූපය ගොඩනගන්න පුළුවන්. right, සාමාන්‍යයෙන් නාමපදයක් අගට s අකුර එකතු කිරීමෙන් එහි බහුවචන ස්වරූපය ගොඩනගන්න පුළුවන්. right, සාමාන්‍යයෙන් දෙපාරක් වැදිලානේ. සාමාන්‍යයෙන් නාමපදයක් අගට s අකුර එකතු කිරීමෙන් එහි බහුවචන ස්වරූපය ගොඩනැගිය හැක. right, මේක තමයි රූල් එක. right, ඒක ලියා ගන්න. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ ටිකේ plural form එක ගොඩනගන්නේ කියලා. පළවෙනි එක තියෙනවා man කියන එක මම කොයින් කරන්න කියලා. right, can you hear me well? කටියට මාව පැහැදිලිව ඇහෙනවද? ඔව් සර්. හරි, එහෙනම්
අවුලක් නැහැ. Right, cat, cats. Dog කියන එකේ බහුවචන ස්වරූපය dogs, rat, rats, desk, desks, computer, computers, chair, chairs, book, books. අගට එක්සකුරක් එකතු කරලා තමයි මේ නාම පද ටිකේ බහුවචන ස්වරූපය අපි සාමාන්‍යයෙන් ගොඩනගා ගන්න. හරි පුතේ මේ ටික ලියා ගන්න. කම්පියුටර් මොකද ස්ටක් එකක් ඇවිල්ලා තියෙනවා අපහු. හරි. පළවෙනි රූල් එක ලියාගෙන සාමාන්‍යයෙන් නාම පදයක් අගට s අකුර එකතු කිරීමෙන් සාමාන්‍යයෙන් නාම පදයක් අගට s අකුර එකතු කිරීමෙන් එහි බහුවචන ස්වරූපය ගොඩනැගිය හැක. එහි බහුවචන ස්වරූපය ගොඩනැගිය හැක. සාමාන්‍යයෙන් නාම පදයක් අගට s අකුර එකතු කිරීමෙන් එහි බහුවචන ස්වරූපය ගොඩනැගිය හැක. Right, okay students, look at this again. The plural form of cat is cats, dog, the plural form of dog is dogs, rat, rats, desk becomes desks, computer becomes computers, chair becomes chairs, and book becomes books. Right, now let's move to the next rule. I think you have already written down it. The second rule. Right, look at these nouns here. Nouns. The first one bus, the second one bus, right? The third one class, fourth one fox, box, bush, buzz, right? Make it pronounce buzz. Gane mumunana miminima emana gumugumunade make a countable noun එකක් විතර ගන්න English language එක තියෙනවා buzz, which, match, right? බලන්නකො මේ වචන ඉවර වෙලා තියෙන්නේ පළවෙනි එක double s, the second one s, ඊපස්සේ fox x වලින් ඉවර වෙලා තියෙන්නේ, bush කියන එක sh වලින් ඉවර වෙලා තියෙන්නේ, ඊපස්සේ buzz කියන එක z වලින් ඉවර වෙලා තියෙන්නේ, which කියන එක ch වලින් ඉවර වෙලා තියෙන්නේ. මෙන්න මේ අකුරු වලින් ඉවර වෙනවා නම් ඒකේ බහුවචන ස්වරූපය හදන්නේ කොහොමද? නාම පදයකට es එකතු කරලා. නාම පදයකට es එකතු කරලා තමයි ඒකේ බහුවචන ස්වරූපය ගොඩනගන්නේ. right, ඉක්මනට ලියා ගන්න රෝල් එක. S, SS, SH, CH, X හෝ Z යන අකුරු වලින් අවසන් වන නාම පද අගට ES එකතු කිරීමෙන් එහි බහුවචන ස්වරූපය ගොඩනැගිය හැක. S, SS, SH, CH, X හෝ Z යන අකුරු වලින් අවසන් වන නාම පද අගට ES එකතු කිරීමෙන් එහි බහුවචන ස්වරූපය ගොඩනැගිය හැක. එතන පළවෙනි එක boss, BOSS අගට ES එකතු කරන්න තියෙනවා. bus, BUS ES, buses. The third word class, CLASS ES, classes. Fox, foxes ES, box, boxes ES, bush SH වලට ES එකතු කරන්න ඕන, right? Plus buzz, BUZZ ES, buzzers. Which, witches. Match, matchers, matchers. But again, look at the words, the plural forms of the given words: boss, bosses, bus, buses, class, classes, fox, foxes, box, boxes,
bush bushers, buzz buzzers, witch witchers, match matchers. right ඉක්මනට complete කරගන්න. Now let's move to the next role. යමු අපි ඊළඟ නීතියට. I think you have already written down this. Right. Look at these words. වචන ටික බලන්නකෝ. The first word is ability. The second word is battery. The third word is candy, city, daisy, energy, fairy, lorry, country. මේ හැම එකක්ම ඉවර වෙලා තියෙන y අකුරෙන්. right හැම word එකක්ම හැම noun එකක්ම ඉවර වෙලා තියෙන y අකුරෙන්. y එකට කලින් තියෙන letter එක it is a consonant. it is a consonant. y එකට කලින් තියෙන consonant එකක්. ඒ කියන්නේ ව්‍යංජනාක්ෂරයක්. a e i o u කියන vowel වලින් බැහැර letter එකක් තියෙන්නේ. එහෙනම් consonant එකක් එක y අකුරෙන් අවසන් වන noun එකක plural form එක ගොඩනගන්නේ y remove කරලා y වෙනුවට I එකතු කරලා es එකතු කරලා. right ඔක සරලව කියන අපි මොකක්ද? y ඉවත් කරලා ies එකතු කිරීමෙන් මේ වගේ නාම පදයක plural form එක බහුවචන ස්වරූපය ගොඩනගා ගන්න පුළුවන්. right this is the rule. ව්‍යංජනාක්ෂරයක් සමග consonant එකක් අපි ඉංග්‍රීසි වලින් කියනවා y අකුරෙන් අවසන් වන නාම පදයක y ඉවත් කරලා ies එකතු කිරීමෙන් එහි බහුවචන ස්වරූපය ගොඩනගන්න පුළුවන්. right දැන් ability කියන එක කද වෙන්නේ? abilities වෙනවා y ඉවත් වෙනවා. abilities. batteries y ඉවත් කරලා ies එකතු වෙනවා. candies නුවර candy එක නෙමෙයි හොඳද? cities daisies energies y ඉවත් වෙලා ies එකතු වෙනවා. right පුතේ ඉක්මනට complete කරගමු. fairy සුරංගනාවියන්. fairies, lorries, countries. right ඉක්මනට complete කරගන්න විනාඩියක් දෙන්නම්. right යමු ඊළඟ එකට අපි. right බලන්නකෝ මෙතන තියෙන ටික boy, monkey, day, play, toy. මෙතන තියෙන noun ටිකේ තියෙන විශේෂත්වය තමයි මේවත් ඉවර වෙලා තියෙන්නේ y අකුරෙන්. y අකුරෙන් ඉවර වෙලා තියෙන්නේ. හැබැයි y වලට කලින් තියෙන letter එක is not a consonant. it is a vowel. right y එකට කලින් තියෙන අකුර vowel එකක් තියෙන්නේ. a e i o u කියන ඒවෙන් එකක්. එහෙනම් මෙතන මොකද්ද වෙන්නේ? y ඉවත් වෙන්නේ නැහැ. we do not remove y here. we do not remove y in these nouns. මේ nouns වල y ඉවත් කරන්න to make their plural බහුවචන ස්වරූපය හදන්න. the only thing we do is add in s at the end of these nouns. මේ noun එක අගට s එකක් එකතු කරන එක විතරයි අපි කරන්නේ. right මොකද වෙන්නේ? ස්වරාක්ෂරයක් vowel එකක් සමග y අකුරෙන් අවසන් වන නාම පදයක කිසිදු වෙනසක් සිදු නොකොට s අකුරක් එකතු කිරීමෙන් එහි බහුවචන ස්වරූපය ගොඩනගන්න පුළුවන්. right එතකොට boy කියන එක මොකද්ද වෙන්නේ? boy becomes boys, monkey monkeys, day days, play plays. play කියන්නේ මෙතන p l a y play කියන්නේ මෙතන නාට්‍ය කියන අදහස noun එකක් විදියට. නැත්නම් play කියන්නේ ක්‍රීඩා කරනනේ verb එකක් නේ. මෙතන play තියෙන noun එකක් විදියට නාට්‍ය. right stage play වේදිකා නාට්‍යයක්. right boy boys, monkeys, right days days, plays,
TOYS toys. Right, KEY key keys. Right, ඔය වගේ වචන ගොඩක් තියෙනවා language එකේ. right ඉක්මනට ලියා ගමු පුතේ විනාඩියක් අරගෙන. right යමු ඊළඟ rule එකට. right මෙතන අපිට පේන පුතේ මේ පස්වෙනි rule එක විදිහට අපි කතා කරන්නේ O අකුරෙන් ඉවර වෙච්ච නාම පද ටිකක් තියෙනවා. right O අකුරෙන් ඉවර වුණාට පස්සේ noun එකක් අපි සාමාන්‍යයෙන් ඒකේ බහුවචන ස්වරූපය හදන්නේ අගට es එකතු කරලා. right O එකට අදාළ නීති තුනක් තියෙනවා. පළවෙනි එක O අකුරෙන් අවසන් වන බොහෝ නාම පදාගට es එකතු කිරීමෙන් එහි බහුවචන ස්වරූපය ගොඩනැගිය හැක. ඒක ලියාගන්නකෝ. ඊට අපි බලමු මේ ටික කොහොමද. right echo echoes, hero heroes, potato potatoes, tomato tomatoes. ආපහු ඒක මම දාලා තියෙනවා මම හිතේ කෙල්ලක් ගහනවා. zero zeros, mango mangoes. right අගට es එකතු වෙලා තමයි බහුවචන ස්වරූපය ගොඩනැගිලා තියෙන්නේ. right ඉක්මනට ලියා ගන්න. right right හයවෙනි නීතියට යමු අපි 6th rule එකට. බලන්නකො මෙතන තියෙන noun ටිකක් ඉවර වෙලා තියෙන්නේ O අකුරෙන්. හැබැයි මේ nouns වල plural form එක ගොඩනගනකොට අපි එකතු කරන්නේ s අකුරක් විතරයි. right ඒක මතක තියාගන්න ඕනේ. ඒක මතක තියාගන්නට වඩා මතක තියාගන්න ඕනේ මේ වචන ටික මේ වචනවල බහුවචන ස්වරූපයේදී s අකුරක් විතරයි එකතු වෙන්නේ. right මට මේ ego කියන එකට මම s අකුරක් එකතු කරලම දාලා එතන s අකුර අයින් කරගන්න singular form එකේදී. right casino casinos, discourse, egos. s අකුර අයින් කරගන්න පුතේ එතන තියෙන පළවෙනි පැත්තේ තියෙන singular පැත්තේ. intro intros, infernos, photos, promos, pianos. right මේක අපි ප්‍රධාන වශයෙන්ම අපි පාවිච්චි කරන වචන ටික තමයි piano කියන එක, photo කියන එක. right ওই වචන දෙක තමයි අපිට ගොඩක් වෙලාවට භාවිත වෙන්නේ මෙතන තියෙන ඒවා. හරි ඉක්මනට කම්ප්ලීට් කරගන්න පුතේ. moving, right අපි ඊළඟ නීතියට යමු. right බලන්න buffalo, halo, mosquito, gazebo, tornado, embargo කියන වචනවල බහුවචන ස්වරූපය අපිට s හරි es හරි කියන ඕනම එකක් එකතු කරලා හදන්න පුළුවන්. right මේක අපිට ප්‍රධාන වැදගත්ම වෙන වචන ටික තමයි buffalo, ඊට පස්සේ mosquito, tornado කියන වචන තුනක් වගේ තමයි වැදගත් වෙන්නේ. අනිත් ඒවා අපි එච්චර භාවිත කරන වචන නෙමෙයි. right අගට s අකුරක් විතරක් එකතු කරලා මේ වගේ s හෝ es ඕන එකක් දාන්න පුළුවන්. buffaloes s එකක් විතරක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් buffaloes es එකතු කරන්න පුළුවන්. මේ අනිත් ඒවා ඒ වගේ. halo halos, mosquito s එකක් දාන්න පුළුවන්. mosquitoes es එකතු කරන්න පුළුවන්. right ඉක්මනට කම්ප්ලීට් කරගමු.
right, the next rule ඊළඟ නීතිය right, f හෝ fe අකුරු වලින් අවසන් වන බොහෝ නාම පදවල f හෝ fe ඉවත් කර ves එකතු කිරීමෙන් එහි බහුවචන ස්වරූපය ගොඩනැගිය හැක. f හෝ fe වලින් කියන අකුරු වලින් අවසන් වන බොහෝමයක් නාම පදවල බහුවචන ස්වරූපය ගොඩනගන්නේ f හෝ fe ඉවත් කරලා ves එකතු කිරීමෙන්. පළවෙනි කමානකො calf f වෙනකොට අපි එකතු කරන්නේ ves. or calf cows බවට පත් වෙනවා. second one elf elves බවට පත් වෙනවා. half halves. knife fe කියන අකුරු දෙකම ඉවත් කරන්න ඕන. knives. leaf leaves leaf leaves. life lives fe ඉවත් වෙනවා. shelf shelves shelves. wife wives wives. ප්‍රතික්‍මට කම්ප්ලීට් කරගන්න. right, now let's move to the next rule. ඊළඟ නීතියට යමු අපි. right, මෙතන මේ නාමපද ටික ඉවර වෙලා තියෙන්නේ f හරි fe වලින් හරි. හැබැයි මෙතනදී අපි f වත් fe වත් ඉවත් කරන්නේ නැහැ. ඉවත් කරන්නේ නැතුව නාමපදයකට s හරි sorry s එකතු කරලා බහුවචන ස්වරූපය ගොඩනගනවා. right, f හෝ fe වල අකුරු වලින් අවසන් වන ඇතැම් නාම පදවල f හෝ fe ඉවත් නොකර s අකුර එකතු කිරීමෙන් එහි බහුවචන ස්වරූපය ගොඩනගා ගන්න පුළුවන්. right, මෙතන තියෙන්නේ මේ වගේ නාම පද කිහිපයක්. believe beliefs. අගට s එකක් එකතු කරලා. brief briefs briefs. chef chefs. chief chiefs. cliffs gulfs. proofs safes roofs. right, ඉක්මනට මේ ටිකක් ලියාගමු. right, යමු ඊළඟ නීතියට. right, regular nouns වලට අදාළ අවසාන නීතිය last rule එක. right, මෙතන තියෙන මේ නාම පදවල ඒක වචන සහ බහුවචන ස්වරූපයන් සමානයි. ඒ කියන්නේ මේ ටිකම තමයි අනිත් පැත්තට එන්නත් on aircraft aircraft. deer deer. fish fish. එක මාළුවටත් කියන්නේ fish. මාළු ගොඩක් හිටියක් කියන්නේ fish. එක මුවෙක් හිටියක් කියන්නේ deer. මුව ගොඩක් හිටියක් කියන්නේ deer. aircraft ගුවන් යානා. එකක් තිබුණත් aircraft, ගොඩක් තිබුණත් aircraft. sheep බැටළුවා. ඒත් ඒ විදිහට sheep sheep. species species කියන්නේ විශේෂයන්. right, එකක් වුණත් විශේෂ species, ගොඩක් වුණත් එහෙමයි. series series. right, මාලාව කියන්නේ right වර කතා මාලාවක් ඒ වගේ කියන්නේ series of teledrama. right, මේ ටිකම අනිත් පැත්තටත් ඒ විදිහටම ලියන්න ඕනේ. right, ඉක්මනට ලියාගමු පුතේ. දෙපැත්තම කම්ප්ලීට් කරන්න. right, යමුකෝ ඊළඟ කොටසට. ඊට පස්සේ තියෙන පුතේ irregular nouns. irregular nouns. irregular nouns කියන්නේ මේ nouns that do not follow the above rules are called irregular nouns. ඉහත නීතීන් අනුගමනය නොකරන නාම පද irregular nouns විදිහට අපි හඳුන්වනවා. right, මේකයි මෙහෙම ලියා ගන්නකෝ අවශ්‍ය නම්. බහුවචන ස්වරූපය ගොඩනැගීමට පුතේ mics off කරගන්න. බහුවචන ස්වරූපය ගොඩනැගීමට ඉහත නීතීන් බහුවචන ස්වරූපය ගොඩනැගීමට ඉහත නීතීන් භාවිත
භාවිත නොකරන නාමපද irregular nouns ලෙස හඳුන්වයි. irregular nouns ලෙස හඳුන්වයි. මන සිංහල තේරුම ලියනවා irregular nouns කියන්නේ අක්‍රමික නාමපද. අක්‍රමික. right. මෙන්න මෙතන දීලා තියෙන මේ ලිස්ට් එකේ අපි ඒ වගේ නිතරම භාවිත කරන frequently use කරන irregular nouns ටිකක් ඒවායේ singular form එක සහ plural form එක. right. Man becomes men. Man කියන එකේ බහුවචන ස්වරූපය men. Woman, women. Child, children. Tooth, teeth. Foot, feet. right. Actors, acting. Mouse, mice. පුතේ මේ වචන එහෙම difficult words එහෙම තිබුණොත් ඒවා dictionary එකකින් හොයලා meanings ටික ලියා ගන්න. Goose, geese. Fungus, fungi. Nucleus, nuclei. right. Syllabus, syllabi. syllabuses කියලාත් සමහරක් වෙලාවට modern english වල use කරනවා. syllabus, syllabuses කියලා es කළා regular noun එකක් විදියට syllabus කියන එක use කරන අවස්ථා තියෙනවා. syllabus විෂය නිර්දේශයන් syllabi. analysis විශ්ලේෂණයන් වලට කියන analysis. diagnosis right. ausis right. Phenomena right. වචන පොඩ බලමු pronunciation එක. right. ඒකේ pronunciation එක වෙනස් නැහැ. phenomenon phenomena තමයි plural form එක එන්නේ. phenomena right. criteria. medium, media. appendices. father-in-law, fathers-in-law. brother-in-law, brothers-in-law. teacher in charge, teachers in charge. datum, data. louse, lice. mouse, mice. sheep. right. අර ටික මම අපහොම මෙතන irregular ටිකත් right මේකත් එතෙන්ටම ඇඩ් කරලා සමහරක් වෙලාවට මේ ටිකත් irregular විදියට consider වෙන නිසා. right. මේ විදියට වචන list එකක් දීලා තියෙන මේවා frequently අපි භාවිත කරන irregular nouns. ඒවායේ singular form එක සහ plural form එක දීලා තියෙන්නේ. මේ කොටස ගොඩක් වැදගත් කොටසක් ඕගලන්ට right exam එකට ගොඩක් වෙලාවට ලකුණු කිහිපයක් ලැබෙන්න ප්‍රශ්නයක් ලැබෙන්න පුළුවන් grammar කොටස. මොකද මේ කොටස ඔයාලගේ ප්‍රධාන grammar කොටසක් විදියට දීලා තියෙනවා. grade 10 වල තමයි ඒක තිබුණේ. මතකද දන්නේ. හරි. ඊට පස්සේ අපි යමු අපේ ඊළඟ කොටසට. පාඩමේ ඊළඟ කොටසට articles. right. articles කියලා කියන්නේ මේ අපි සිංහලෙන් කෝ තව්‍ය පද කියන පදය භාවිත කරනවා. මේ articles තුනක් වෙනවා ඉංග්‍රීසි වලදී. එකක් අනිත් එක an අනිත් එක the. right. මේ and the කියන එක ප්‍රධාන කොටස් දෙකකට කඩන්න පුළුවන්. සහ an එක කොටසකටත් the කියන පදේ තවත් කොටසකටත් බෙදා වෙන්කොට දැක්විය හැක. සහ an එක කාණ්ඩයක් එක කැටගරි එකක්, the කියන එක තවත් කැටගරි එකක්. සහ an අපි හඳුන්වනවා indefinite articles විදියට. indefinite articles. එතකොට the කියන පදේ අපි හඳුන්වනවා definite article කියන නමින්. definite article කියන නමින්. and indefinite articles the කියන එක definite articles කියලා හඳුන්වනවා. right. මේක සරලව කිව්වොත් සහ and කියන articles අව්‍ය පද අපි භාවිත කරන්නේ ඒක වචන නොදන්නා නාම පදත් එක්ක. right. සරලව මතක තියාගන්න ඒක වචන නාම පදත් එක්ක තමයි අපි සහ and භාවිත කරන්නේ. සහ නොදන්නා unknown nouns එක්ක. right. ඒ කියන්නේ මීට කලින් අහලා නැති, මීට කලින් දැකලා නැති දෙයක් ගැන කතා කරනකොට අපි and භාවිත කරන නොදන්නා කියන එක.
අපි උදාහරණයකට ගත්තොත් පොත කියන එක book කියන එක අපි පොතක් කියන එක දන්නවා. හැබැයි පොත කාගේද කියන එක අන්න ඒ කාරණාව තමයි මේ නොදන්නා කියන්නේ. පොත කාගේද කියලා දන්නේ නැත්නම් අපි කියනවා a book. A book. It is a book. Right, there is a book on the table. මේසට පොතක් තියෙනවා. There is a book on the table. එතන පොතක් කියන්නේ I don't know the owner of that book. මම ඒ පොතේ අයිතිකාරය ගැන දන්නේ නැහැ. I have no idea about the owner of that book. ඒකයි කියන්නේ නොදන්නා. Right. There is an apple on the table. Table එක උඩ apple ගෙඩියක් තියෙනවා. කවුද ගෙනාවේ කියලා දන්නේ නැහැ. කොහෙන් ගෙනාපු apple ගෙඩියක්ද කියලා දන්නේ නැහැ. ඒ නිසා an apple. apple ගෙඩියක්. Right. ආපහු අපි මේ කතා කරපු එක ගැන නැවත කතා කරනකොට අපි and භාවිත කරන්නේ නැහැ. right. අපි ඒක ගැන කතා කරලා ඉවරයිනේ. එතනින් පස්සේ ඒක unknown වෙන්නේ නැහැ. නොදන්න දෙයක් බවට වෙන්නේ නැහැ. එතනින් එහාට ඒක දන්න දෙයක්. right. එහෙම දන්න දෙයක් ගැන කතා කරනකොට අපි the කියන ආටිකල් එක භාවිත කරනවා. right. the භාවිත කරන විශේෂ අවස්ථා ගොඩක් තියෙනවා. right. ප්‍රධාන වශයෙන් අපි කියනවා දන්න කියන දෙයක් ඉදිරියෙන් the භාවිත කරන්න පුළුවන්. එතනදී ඒක වචනද බහු වචනද කියලා අදාළ වෙන්නේ නැහැ. right. හැබැයි සහ and භාවිත කරන්නේ ඒක වචන නාම පදත් එක්ක විතරයි. අනිත් ප්‍රධානම කාරණය නොදන්නා දෙයක් එක්ක තමයි සහ and කියන articles භාවිත කරන්නේ. right. බලමුකෝ මෙතන තියෙන කතාවක්. and the are called articles. මෙන්න මේ තුනට අපි articles කියලා කියනවා. It would be more correct to class them as adjectives. මේවා නාම විශේෂණ විදියට අපිට හඳුන්වන්නත් පුළුවන්ලු. හේතුව මොකක්ද? නාම පද විස්තර කිරීම කරන්නේ. කොහොමද විස්තර වෙන්නේ? සහ and යෙදුවට පස්සේ අපි දන්නවා right count එකක් එනවා, ගණනය කිරීමක් එනවා, එකයි කියන එක. ඒතකොට නාම පදේ එතනත් විස්තර වෙලා ඊට පස්සේ unknown noun එකක්, නොදන්නා දෙයක් කියන එක විස්තර වෙලා ඉවරයි. ඒතකොට and කියන එක එහෙනම් එක්තරා විදියකට නාම විශේෂණයක්, adjective එකක්. නාම පදයක් විස්තර කරන්නයි භාවිත කරන්නේ. ඒතකොට the කියන article එක use කරලා තිනවනම් නාම පදයකට කලින් අපි එතනදී දන්නවා මේක මේ දන්න කියන දෙයක්. එතකොට නාම පදය විස්තර වෙලා. හරි. බලන්නකෝ the being a demonstrative adjective and an indefinite numerical adjectives. right. මේවට මේ භාවිත කරන adjectives වලදී භාවිත කරන terms දෙක තමයි මේ දීලා තියෙන්නේ. the කියන එක demonstrative adjective එකක් විදිහට හඳුන්වනවා. සහ an හඳුන්වන නම තමයි indefinite numerical adjective. numerical කියන අංකයක් කියන එකනේ. right. අංකයක් ප්‍රකාශ කරන එකක් කියන එක ප්‍රකාශ කරන්නේ. හරි. මෙහෙම ලියා ගන්න. පොඩි සටහනක් දාගමු. an සහ the යන පද an සහ the යන පද and සහ the යන පද ඉංග්‍රීසි භාෂාවේ articles ලෙස හඳුන්වයි. articles ලෙස හඳුන්වයි. articles ලෙස හඳුන්වයි. මෙම පද ලොකු විස්තරයක් ඕන කෙටියෙන් ගිමු. මෙම පද නාම විශේෂණ ලෙසද නාම විශේෂණ ලෙසද හැඳින්විය හැක. නාම විශේෂණ ලෙසද හැඳින්විය හැක. right. මම ලොකු විස්තරයක් කියන්නේ මොකද යාපහු මේ කොටස් ටික පල්ලෙහාට සාකච්ඡා කරමින් යන නිසා. හරි. ඔන්න පළවෙනි එක තියෙනවා an. බලන්නකෝ an is called
the indefinite article because it refers to one person or thing but not to one particular person or thing. පැටට අපි කියපු කතාව මොකද්ද? එක් පුච්චලයක් හෝ දෙයක් ගැන තමයි and භාවිත කරලා අපි විස්තර කරන්නේ. හැබැයි but not to one particular person or thing. නිශ්චිතව අපි දන්න කියන කෙනෙක් ඉස්සරහින් හැබැයි කියන ආටිකල් එක භාවිත කරන්න බෑ. නිශ්චිතව දන්න පුච්චලයක් හෝ දෙයක් ඉදිරියෙන් හෝ and භාවිත කරන්න බෑ. හරි මේක ලියා ගන්න මෙහෙම. හෝ and යන පද මේක වර්ඩ් එකක්. හරිද? කියන එක වර්ඩ් එකක් විතර ගන්න අපි. වචනයක් විතර ගන්න. හෝ and යන පද පාට මාරු කරලා indefinite article right සාමාන්‍ය පාටෙන් යන නමින් හඳුන්වන අතර ඒක වචන නාම පදයක් ඉදිරියෙන් ඒක වචන නාම පදයක් ඉදිරියෙන් ඒක වචන නාම පදයක් ඉදිරියෙන් භාවිත කරයි. භාවිත කරයි. නමුත් නිශ්චිතව දන්නා පුජ්‍යලයකු හෝ දෙයක් ඉදිරියෙන් හෝ and භාවිත නොකරයි. හෝ and භාවිත නොකරයි. Right, look at the examples. A boy පිරිමි ළමයෙක්. the සිංහල meaning එක ගත්තොත් a boy පිරිමි ළමයෙක්. A man මිනිහෙක්. A dog බල්ලෙක්. A cow එළදෙනක්. A table මේසයක්. A chair පුටුවක්. ඒක වචන නාම පදයක් එක තමයි භාවිත කරන්නේ. right, නොදන්නා අදහසක්. ඒකනේ a boy පිරිමි ළමයෙක්. දන්නේ නැහැ කවුද කියලා. A man මිනිහෙක්. A dog බල්ලෙක්. කාගේ බල්ලෙක්ද කියලා කියන්න දන්නේ නැහැ. හරි. ඊට පස්සේ කියන පුතේ and is used before words beginning with මෙතන කෑල්ලක්ම කපන්න වෙනවා. beginning with right vowel sound. and is used before words beginning with a vowel sound. ස්වර ශබ්දයකින් ආරම්භ වන නාම පද ඉදිරියෙන් තමයි අපි and භාවිත කරන්නේ. right, ස්වර ශබ්දයකින් ආරම්භ වන නාම පද ඉදිරියෙන් තමයි අපි and භාවිත කරන්නේ. right, මෙහෙම ලියා ගන්න. ස්වර ශබ්දයකින් ආරම්භ වන ස්වර ශබ්දයකින් ආරම්භ වන ස්වර ශබ්දයකින් ආරම්භ වන ඒක වචන නාම පද ඉදිරියෙන් ඒක වචන නාම පද ඉදිරියෙන් and භාවිත කළ හැක. and භාවිත කළ හැක. and භාවිත කළ හැක.
right ඊට පස්සේ යටින් පොඩක් ලියා ගන්න vowel sounds කියලා මොනවද මේ vowel sounds කියන ඒවා ස්වර ශබ්ද ටික මොනවද කියලා පොඩක් ලියා ගන්න right සිංහලෙන් තමයි ලියා ගන්න sounds ඔයාලට vowel sounds එන මේක English language එකේ තියෙන සංකේත වලින් right මෙන්න මේ ටික තමයි ශබ්ද ටික a vowel sounds කියලා ලියා ගන්න පළවෙනි එක a ä i u e o ඔය ප්‍රධාන ශබ්ද 12 තමයි vowel sounds විදිහට ගන්නෙ. right සිංහල වල තියෙනවා කියාවේ. ඔව් සිංහල භාෂාවෙත් ස්වර ශබ්ද සමානයි ගොඩක් භාෂාවල. right වෙනස් තැන් තියෙන මේ ප්‍රොනවුන්ස් වෙන හැටි සමහරක් තැන් වලදී වෙනස්. හැබැයි ප්‍රධාන වශයෙන් මූලික ශබ්ද එන්නේ a ä i u e o ඔය ශබ්ද 12න් කිසියම් නාම පදයක් පටන් ගන්නවා නම් අපි ඒක ඉස්සරහට දාන්නේ an කියන ආටිකල් එක. පැහැදිලිද? ඒ උදාහරණයකට ගත්තොත් දැන් පළවෙනි එක an apple කියලා ගන්නකො. an apple. apple කියන එකේ starting sound එක මොකද්ද? ä. පස්සේ right මේක umbrella a sound එක a short u එක. ඒ කියන්නේ අපි a sound එක. an apple an umbrella. an elephant an egg. මොකද්ද sound එක? a sound එක. an ink bottle tinta බෝතලයක්. an ink bottle e sound එක. right ඔය විදිහට sound එකත් එක්ක තමයි අපි an භාවිත කරන්නේ. an භාවිත කරන්නේ හැමතිස්සම vowel sound එකක් වෙනවා නම් අපි ඒක ඉස්සරහින් an භාවිත කරනවා. උදාහරණයක් ගත්තොත් දැන් h o u r hour නේ. අපි hour කියන්නේ නැහැනේ. ඒතකොට sound එක මොකද? a sound එක එන නිසා තමයි අපි an දාන්නේ. දැන් university u අකුරෙන් පටන් ගත්තට શબ્දය මොකද්ද? y sound එක. u. ඒතකොට එතන එනවද a sound එක මෙතන umbrella වගේ නෑ. ඒ නිසා තමයි sound එකත් එක්ක තමයි අපි an භාවිත කරන්නේ. ඊට අපි කියනවා LTT card. LTT සෙබලෙක්. එතකොට an LTTE පටන් ගන්න L අකුරෙන්. හැබැයි sound එක a sound එක. ඒ නිසා අපි an පාවිච්චි කරන්නේ. එතකොට sound එකත් එක්ක තමයි අපි තීරණය කරන්නේ the and the කියන එක. right ඊට පස්සේ ඔයාලා හයි මේ ස්කූල් කියන එක ස්කූල් කියන එකත් එක්ක an දානවද කියලා. ඔයාලා ප්‍රොනවුන්ස් කරන්නේ ඕකේ ස්කූල් කිව්වොත් ස්කූල් නම් an එන්න ඕන කියලා තමයි කට්ටිය හිතන්නේ. හැබැයි ඒක ප්‍රොනවුන්ස් වෙන්නේ මොකද? ස්කූල් ස sound එක තියෙන්නේ. e sound එක නෙමෙයි. ඒක අපි කියන්නේ මේ වචන හරියට ප්‍රොනවුන්ස් කරන්න ඕන කියලා. right නැත්නම් ඔටෝමැටිකලි මේක මේ ප්‍රොනවුන්සියේෂන් පහසු වෙන තමයි මේ and sound එකත් එක්ක මැච් කරලා තියෙන්නේ. vowel sound එකක් නම් පහසුවෙන් උච්චාරණය කරන්න පුළුවන් ප්‍රොනවුන්ස් කරන්න පුළුවන් an කියන ආටිකල් එක යූස් කරොත් vowel sound එකක් නොවන අවස්ථාවකදී අපිට පහසුවෙන් උච්චාරණය කරන්න පුළුවන් කියන ආටිකල් එක. හරි. examples ටිකක් දාගන්න ඕන. මේක sound එකක් යටින් ලියාගන්න an apple ඊට පස්සේ an a sound එක. an umbrella an a sound එක. egg a sound. ink bottle e sound. එතකොට මේ sound එකත් එක තමයි තීරණය වෙන්නේ අපි භාවිත කරන්නේ the and the කියන කාරණාව. right ඊට පස්සේ ඔය කියන කතාවේ extension එකක් තියෙන මෙතන and is used with the following words begin with a silent h. silent h කියන මෙතන මොකක්ද? h අකුර silent වෙනවා. එතකොට පටන් ගන්න අකුර ස්වර ශබ්දයක්. ඒ නිසා මේ පදත් එක්ක අපි භාවිත කරන්නේ and. මෙහෙම ලියා ගන්න. පහත දැක්වෙන නාම පදවල පහත දැක්වෙන නාම පදවල h අකුර ශබ්ද නොවන අතර h අකුර ශබ්ද නොවන අතර h අකුර ශබ්ද නොවන අතර
එම පදවල ආරම්භක ශබ්දය ස්වර ශබ්දයකි එබැවින් එම නාමපද ඉදිරියෙන් and භාවිත කරයි. Right, look at those examples. The first one, and our, not our. And our, H is silent. We do not pronounce the letter H in these words. An honest man, an honor, an heir, an honorable gentleman. Right? මේ විදිහට මෙතන මේ තියෙන වචනවල H එක pronounce වෙන්නේ නැහැ. H is silent in these words. මේ වචනවල H අකුර silent ඊළඟ තියෙන අකුරත් එක තමයි sound එක එන්නේ. ඒ හැම එකකම එතකොට sound එක vowel sound එකක් තියෙන්නේ, ස්වර ශබ්දයක් තියෙන්නේ. ඒ නිසා තමයි එම ඒ නාමපද ඉදිරියෙන් අපි an කියන article එක පාවිච්චි කරලා තියෙන්නේ, භාවිත කරලා තියෙන්නේ. හරි. යමු ඊළඟ page එකට. Right, ඊට පස්සේ කියනවා an is used before words beginning with a short u. Short u කියන්නේ මොකද්ද? a sound එක. මෙතන බලන්නකෝ. මෙතන u අකුර vowel letter එකකුත් වෙනවා. ඊපස්සේ මෙතන මේ පටන් ගන්න වචන වල sound එක a sound එක. බලන්න umbrella, umpire, upper room, undertaker, urgent telegram. කියන sound එක. මොන මෙහෙම ලියන්න. u අකුරෙන් ආරම්භ වන පාට මාරු කරලා තවන්න එතනින් එහාට ශබ්දය ශබ්දය සාමාන්‍ය පාටෙන් ශබ්දය සහිත ශබ්දයට අපි කියන ඉංග්‍රීසියෙන් කියන short u කියලා. හරි. ශබ්දය සහිත නාමපද ඉදිරියෙන් and භාවිත කරයි. Right? An umbrella, an umpire, an upper room, the කාමරයක්, an undertaker කියන්නේ අවමංගල අධ්‍යක්ෂකවරයෙක්, an urgent telegram, හදිසි ටෙලිග්‍රෑම් එකක්, විදුලි පණිවිඩයක්. හරි. ඊළඟට කියන පුතේ is used before words beginning with a long u. long u කියන්නේ මෙතන sound එක u શબ્දය එන්නේ. බලන්නකෝ university, utensil, useful thing, uniform, European Union. බලන්නකෝ European e අකුරෙන් පටන් ගන්නෙ. හැබැයි එතන sound එක eu එකතු වෙලා u sound එකෙන් එන්නේ. මෙහෙම ලියන්න. u sound එකෙන් u ශබ්දයෙන් අපිට තේරෙන විදිහට ලියා ගන්නකෝ. u ශබ්දයෙන් ආරම්භ වන නාමපද ඉදිරියෙන් කවුද භාවිත කරන්නේ? භාවිත කරයි. Right. A university. ඔන්න ඒක ශබ්දයක් පොඩ්ඩක් කියලා කියා ගන්න අමතක වෙනවා නා. University.
a utensil, a useful thing, a uniform, a European, a union, right? බලන්න ඊට පස්සේ කියන පුතේ ඊළඟ කතාව a is used before word one. One කියන පදේ ඉදිරියනොත් අපි a කියන ආටිකල් එක භාවිත කරනවලු because one is pronounced as one. Word sound එකනේ ඒක කියන්නේ. As if it begin with W. Right? ඒක W අකුරෙන් පටන් ගත්තේ නැතත් pronounce වෙන්නේ word sound එක නිසා one කියන පදේ ඉදිරියනොත් අපි භාවිත කරන්න. Right? one කියන එක ඉදිරියෙන් භාවිත කරන්න අවස්ථා කිහිපයක් විතරයි තියෙන්නේ. මේ බලන්න one way lane න කියන එකයි one කියන එකයි දෙකේම තේරුම එකක් කියන්නේ. Right? one way lane එකක් තනි පැත්තට ගමන් කරන මාර්ගයක්. a 1 rupee coin රුපියලේ කාසියක්. right. එහෙම ලියන්න one ලියන්න one යන පදය ඉදිරියෙන් යන පදය ඉදිරියෙන් භාවිත කරනුයේ ඒ අකුර හොඳ ඉංග්‍රීසි ඒ අකුර භාවිත කරනුයේ එය උච්චාරණයේදී ආරම්භක ශබ්දය ස්වර ශබ්දයක් නොවන බැවිනි. හරි. ඔන්න ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන වැදගත්ම කොටස. දැන් කතා කරපු ටික ලේසිම කොටස් ටික. ඔන්න ඊළඟට තමයි එන්නේ මතක තියාගන්න අමාරුම කොටස් ටිකක් තියෙන්නේ. මේවා හොඳට මතක තියාගන්න ඕනේ. මොකද the කියන ආටිකල් එක අපිට ගොඩක් තැන්වලදී භාවිත කරන්න වෙනවා. මේක නිවැරදිව භාවිත කරේ නැත්නම් ලකුණු එහෙම නැති වෙන්න පුළුවන් එක්සෑම් එකේදී. right. ඊළඟට කතා කරන්නේ the කියන ආටිකල් එක භාවිත කරන හැටි නිවැරදිව වාක්‍යවල වචනයක් ඉදිරියෙන්. The is called the definite article. The කියන article එක අපි හඳුන්වන definite articles as it points to some particular person or thing. නිශ්චිතව දන්නා දෙයක් හෝ පුද්ගලයෙක් හැඳින්වීම සඳහා භාවිත කරන නිසා අපි definite articles කියන නමින් එයා හඳුන්වනවා. මම මෙතන මේ තැන් දෙකේම කියවෙන්නේ එකම කතාව නිසා මම පළවෙනි හිස්තැනට මෙන්න මෙහෙම කියනවා. පළවෙනි හිස්තැනට මෙහෙම ලියාගන්න. The is called the definite article. The යන පදය definite article යන නමින් හඳුන්වයි. definite article යන නමින් හඳුන්වයි. right. ඊළඟට ලියාගන්න. මොකද ඊට පස්සේ දෙන කතාව බලනකො. This is used when we speak of a particular person or thing or one already known or referred to. right. මෙහෙම ලියන්න. දෙවෙනි තරුව යටතේ මේ වන විටත් දන්නා පුජ්‍යලේකු හෝ දෙයක් ගැන ප්‍රකාශ කිරීමේදී the යන පදය භාවිත කරයි. හරි. Now look at these examples. බලමුකෝ මේ උදාහරණ දිහා. The first one,
I met the carpenter who repaired your roof yesterday. I met the carpenter who repaired your roof yesterday. I met the carpenter. මට වඩුවව මුණ ගැහුණා. ඒ කියන්නේ මම මේ වඩුවා දන්නෝ. The carpenter. I met the carpenter who repaired your roof yesterday. කොහොමද දන්නේ? ඊයේ ඔයාලයි ගෙදර වහලා අලුත් වැඩියා කළා. එහෙනම් එහෙම ලියා ගන්න තේරුම අවශ්‍ය නම් ඊයේ ඔයාගේ ගෙදර වහල අලුත් වැඩියා කළ ඊයේ ඔයාගේ ගෙදර වහල අලුත් වැඩියා කළ වඩුවෙක් නෙමෙයි වඩුවා මට මුණ ගැහුණා right ඊළඟ එක here is the book you want තේරුම මොකද මෙන්න ඔයාට ඕන පොත එහෙනම් මම දන්න ඔයාට ඕන පොත මොකක්ද කියලා මම කියනවා here is the book you want මෙන්න ඔයාට ඕන පොත here is the book you want මෙන්න ඔයාට ඕන පොත හරි right ඊට පස්සේ කියනවා හරි ලියාගත්තද meaning එක here is the book you want මෙන්න ඔයාට අවශ්‍ය පොත ඔන්න ඊළඟ usage එක the is used before names of rivers gulfs seas oceans group of islands and mountain ranges මෙන්න මේ කියන විදිහයෙන් the භාවිත කරනවා මෙන්න මේව තමයි මතක තියාගන්න ඕනේ හරි මෙහෙම ලියන්න rivers කියන්නේ ගංගා gulfs කියන්නේ බොකු මුහුදු වල තියෙන බොකු right gulfs seas මුහුදු ocean සාගර sea කියලා භාවිත කරන කොටසක් තියෙනවා ocean කියලා පාවිච්චි කරන කොටසක් තියෙනවා the red sea the black sea the dead sea sea ocean the Indian ocean the Pacific ocean ඔය විදිහට ocean නම් කරන වෙනම විදිහකට ඊපස්සේ group of islands දූපත් සමූහ the Philippines the Netherlands ඒ වගේ දූපත් සමූහයන් ඊපස්සේ mountain ranges කඳු පන්ති the ලංකාවේ knuckles the knuckles කියලා කියන්නේ කඳු පන්තියක් ඊපස්සේ the Himalayas හිමාලය කඳු වැටිය එවරස්ට් එකට දාන්න බෑ එවරස්ට් තනි කන්දක් the Himalayas කඳු වැටිය right the Andes කඳු වැටිය right ඒ විදිහට මේ ranges of mountain එක ඉදිරියෙන් ඊට පස්සේ groups of islands දූපත් සමූහ ඉදිරියෙන් oceans ඉදිරියෙන් seas ඉදිරියෙන් gulfs ඉදිරියෙන් rivers ඉදිරියෙන් අපිට the භාවිත කරන්න පුළුවන් right මෙහෙම ලියාගමු ගංගා gulfs කියන්නේ බොකු කමා seas කියන්නේ මුහුදු කමා oceans සාගර කමා groups of islands the groups of islands a group of islands හරි කමක් නැහැ දූපත් සමූහ සහ කඳු පන්තිවල නම් ඉදිරියෙන් ද භාවිත කරයි අපහු කියන ගංගා බොකු මුහුදු සාගර දූපත් සමූහ සහ කඳු පන්තිවල නම් ඉදිරියෙන් ද භාවිත කරයි හරි now look at the examples the Mahavali river but මම කරේ ඔයාලගේ print outs ගත්තා නම් පොඩි අවුලක් ඇති ඒක හදාගන්න the Mahavali river the Nile
the Kalani. තොට මේ river කියනකොට ඕනේ ද මහවැලි කියන වචනේ පාවිච්චි කරනකොට අපි දන්නවා ද මහවැලි කියන මහවැලි ගඟ. the Kalani කියනකොට අපි දන්නවා Kalani ගඟ. පස්සේ මේ sea එකක් the Red Sea, the Maldives, Maldives, the Persian Gulf, Persian Bocca, the Indian Ocean, Indian Sagarය, the Alps කඳු වැටිය. ඔන්න ඊට පස්සේ මම කියපු කතාව තියෙනවා මොකද්ද? NB nota bene, very important fact. Names of single mountains do not take the. Names of single mountains do not take the. එහෙම ලියාගන්න. තනි කඳුවල නම් ඉදිරියෙන් තනි කඳුවල නම් ඉදිරියෙන් ද භාවිත නොකරයි. ද භාවිත නොකරයි. තනි කඳුවල නම් ඉදිරියෙන් ද භාවිත නොකරයි. Right, look at these examples. Mount Everest, Mount Blank, Mount Ararat, Mount Piduru Talagala. Right, Mount කියන එක ඕන අපිට කෙටි කරලා ලියන්න පුළුවන්. Mount M.T. මේක ලියනකොට මෙහෙම මේ Mount Everest. MOUNT දානතු MT විතරක් දාලා MT. කියලා දැම්මම Mount කන්ද කියන එක. හැබැයි simple T දාන්න ඕන, right? MT. Mount Everest. Mount Blank. ඔය විදිහට දාන්න පුළුවන්. ඊළඟට කියන පුතේ the භාවිත කරන ඊළඟ අවස්ථාව the is also used before the names of certain books. ඇතැම් පොත්වල නම් ඉදිරියෙන්ද එහෙම ලියන්න. ඇතැම් පොත්වල නම් ඉදිරියෙන්ද ඇතැම් පොත්වල නම් ඉදිරියෙන්ද ද භාවිත කරයි. එහෙම භාවිත කරන පොත් කිහිපයක් තියෙනවා මේ එහෙම ගත්ත පොත් ටිකක්. Right, the Bible, the Quran, the Ramayana. ඔය වගේ පොත් කිහිපයක් තියෙනවා. The Vedas, the Iliad. Right. එහෙම භාවිත කරන පොත් ගැන හොයන්න ඕන පොඩ්ඩක් මේක ගහලා බලන්න. මේ there is also right the books there is also used before the names of certain books. මේක මෙහෙම ගැහුවත් ඔයාට list එකක් ගන්න පුළුවන්. Now what are the books that use the article the? Now the books use the කියලා ගහන්නකො. Google එකේ ගැහුවට පස්සේ list එකක් ඒවි ඒව ඉස්සරහින් අපි the භාවිත right. ඊට පස්සේ කියනවා the is always used before an adjective in the superlative degree unless a possessive adjective comes before the superlative. Right. නාම විශේෂණ වල තියෙනනේ adjectives වල තියෙනනේ ස්වරූප තුනක් positive degree, comparative degree, superlative degree. Right. Tall, taller, tallest. Clever, cleverer, cleverest. Deep, deeper, deepest. Hard, right. Clever, cleverer, cleverest. Fat, fatter, fattest. Thin, thinner, thinnest. ඔය විදිහට මේ ගත්තට පස්සේ ඔගේ තුන්වෙනි තීරුව තියෙනනේ. EST එකතු කරේ. එහෙම නැත්නම් most beautiful, most attractive. මේවට අපි කියන මොකද්ද superlative degree එක. right? නාම විශේෂණයක superlative degree එක. ඉහළම ගුණත්වය ඇති දෙයක් ගැන කතා කරනකොට තමයි අපි superlative degree එක use කරන්නේ. අපි මේව කතා කරලා තියෙනවා. පොඩි පන්ති වල ඉඳලා ඉගෙන ගන්නවා. 7 වසරේ ඉඳලම ඉගෙන ගන්නවා. මේ superlative degree එකත් එක්ක අපි අනිවාර්යයෙන්ම the කියන article එක භාවිත කරනවා. අපි adjectives උගන්වන කොටත් කියනවා right හිස්තැනට වරහණක් ඇතුළේ adjective එකක් දීලා තියෙනවා නම් blank එකට superlative degree එක එනවා නම් හිස්තැනට කලින් the කියන article එක use කරනවා කියලා අපි උගන්වලා තියෙනවා. ඒතර ඒක තමයි මේ කියන්නේ. එහෙනම් adjective එකක superlative degree එකත් එක්ක the භාවිත කරනවා. හැබැයි superlative degree එකත් එක්ක හදිස්සිය හරේ possessive adjective එකක් තිබුණොත් ඒ කියන්නේ my possessive adjective එකක් my, our, your, his, her, its, their වගේ
possessive adjective එකක් තිබුණොත් the පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. possessive adjectives කියන්නේ නාම right සර්වනාම පදවල එක් ස්වරූපයක්. අපි කතා කරා එක කලින් පාඩමකදී possessive adjective එකක් superlative degree එකක් එක්ක භාවිත වුණොත් එතකොට the භාවිත කරන්නේ නැහැ. හරි මෙහෙම ලියා ගන්න. නාම විශේෂණයක superlative degree සමග නාම විශේෂණයක superlative degree සමග the භාවිත කරයි. නමුත් නාම විශේෂණය සමග සර්වනාම පදවල possessive adjective එකක් භාවිත වේ නම් the භාවිත නොකරයි. Right, now look at these examples. The first one, he is the tallest boy in our class. The tallest. Superlative degree එකත් එක්ක the භාවිත කරා. He is the tallest boy in our class. Mount Everest is the highest mountain. The highest mountain in the world. Look at the third example. He is my youngest brother. එතන පුතේ the my youngest කියලා එහෙම දාන්නේ නැහැ. My youngest. He is my youngest brother. එතනදී the භාවිත කරන්නේ නැහැ. my කියන possessive adjective එක භාවිත කරලා තියෙන නිසා. Right? ඊට පස්සේ කියනවා the is used when referring to things of which only one exists. ඒ කියන්නේ ලෝකෙටම එකක් තියෙන දේවල් තියෙනනේ. ලෝකෙටම එකක් කියලා අපි කියනකොට කියන්නේ ලෝකෙටම එකක් තියෙන දෙයක් ගැන කතා කරනකොට අපි the කියන ආටිකල් එක භාවිත කරනවා. එහෙම ලියා ගන්නකො. ඒ විදිහටම ලියා ගමුකෝ. ලෝකෙටම එකක් පමණක් ඇති. only one exists. එකයි තියෙන්නේ. ලෝකෙටම වෙන්න පුළුවන්, රටකට වෙන්න පුළුවන්. මේ ඒකයි මෙතන කියන්නේ. එහෙම නැත්නම් මෙහෙම ලියන්න. එකක් පමණක් ඇති දෙයක්. ලෝකෙටම කතාව ඕනේ නැහැ. එකක් පමණක් ඇති දෙයක්. ගැන ප්‍රකාශ කිරීමේදී the භාවිත කරයි. right, උදාහරණයකට ගත්තොත් පුතේ මේ පන්ති කාමරයක් ගමුකෝ. මම කියන්නේ ලෝකෙටම කතාව ලියන්න එපා කිව්වේ. පන්ති කාමරයක් ගත්තොත් පන්ති කාමරේ එක කළු ලෑල්ලයි තියෙන්නේ. අපි ඒ වගේ වෙලාවකදී කියන්නේ a blackboard කියලා. ඒත් අපි කියන්නේ the blackboard of the classroom, the timetable of the classroom, the cleaning chart of the classroom, the teacher's table of the classroom. එකයි නේ තියෙන්නේ. එහෙම එකක් තියෙන අවස්ථාවකදී අපි ඒක ඉස්සරහින් the භාවිත කරනවා. මෙතන තියෙන්නේ the sun එකයි තියෙන ලෝකෙට. the moon එකයි. the earth පෘථිවිය. the sky, the weather කාලගුණය. right, වෙනස් වුණාට එකයි තියෙන්නේ. හරි. ඊට පස්සේ කියන පුතේ the is used when a singular noun is meant to represent a whole class. right. ඒක වචන නාම පදයකින්
මේ තම වර්ගයාම නියෝජනය කරන අවස්ථාවකදී ඒක වචන නාමපදයක් භාවිත කරලා සමස්ත ප්‍රජාවක් නියෝජනය කරන අවස්ථාවකදී අපි ඒ නාමපද ඉදිරියෙන් ද පාවිච්චි කරනවා. එතකොට ඒ ඒක වචන නාමපදය ඒ නාමපදයේ අයිති ප්‍රජාවම නියෝජනය කරනවා. උදාහරණයකට බලනකොට the cow is a useful animal. එළදෙන ප්‍රයෝජනවත් සතෙක්. දැන් මෙතන the cow කිව්වට පස්සේ ලෝකෙින් හැම එළදෙනක් ගැනම මෙතන කතා කරන බහුතරයක් ගැන. The rose is the most beautiful of all flowers. රෝස මල කියන්නේ ලස්සනම මල. ඔක්කොම මල් වලින්. කොට කියන්නේ එක රෝස මලක් ගැන නෙමෙයි කියන්නේ මේ ලෝකේ තියෙන හැම රෝස මලකකම ඇවරේජ් එක අරගෙන තමයි අපි කියන්නේ. සාමාන්‍ය අරගෙන කියනවා රෝස මල තමයි ලස්සන. ඒක රෝස මල කියන්නේ අපේ ගෙදර තියෙන එකක් වෙන්න පුළුවන්. ඔයාලගේ ගෙදර තියෙන එකක් වෙන්න පුළුවන්. එහෙම කියන්න. ඒක වචන නාමපදයක් ඉදිරියෙන් ඒක වචන නාමපදයක් ඉදිරියෙන් ඒක වචන නාමපදයක් ඉදිරියෙන් ද යෙදීම මගින් එම නාමපදය නියෝජනය කරන එහෙම නෙමෙයි මගින් සම්පූර්ණ කණ්ඩායමක් නියෝජනය කළ හැක. සම්පූර්ණ කණ්ඩායමක් නියෝජනය කළ හැක. ඒක වචන නාමපදයක් ඉදිරියෙන් ද යෙදීමෙන් සම්පූර්ණ කණ්ඩායමක් නියෝජනය කළ හැක. මම පළවෙනි එක තියෙනවා the cow is a useful animal. තේරුම ඕන ලියා ගන්න. එළදෙන ප්‍රයෝජනවත් සතෙකි. මෙතන the cow කියන්නේ මතක තියාගන්න ඕන කාරණා තමයි මේ අපේ ගෙදර ඉන්න එකවත් නේ කොහෙවත් වෙන ගෙදරක ඉන්න එළදෙනක් ගැනවත් නේ. කියන්නේ හැම එළදෙනක් ගැනම තමයි කතා කරන්නේ. The cow is a useful animal. The next one, the rose is the most beautiful of all flowers. සියලුම මල් අතරින් රෝස මල ලස්සනම මල වේ. මේකෙම තේරුම් ගන්න ඕනේ. right. සියලුම මල් අතරින් රෝස මල ලස්සනම මල වේ. right. යනකො ඊළඟ කතාවට. The is used before the names of musical instruments. සංගීත භාණ්ඩවල නම් ඉදිරියෙන් the භාවිත කරයි. වේගෙන් ලියාගමු පුතේ. සංගීත භාණ්ඩවල නම් ඉදිරියෙන් the භාවිත කරයි. සංගීත භාණ්ඩවල නම් ඉදිරියෙන් the භාවිත කරයි. The flute, the violin, the guitar, the drum විදිහට right නාමපදවල නම් ඉදිරියෙන් අපිට the භාවිත කරන්න පුළුවන්. හරි ඊළඟ කතාව තියෙනවා the is used with an adjective to represent a class of persons of people. එතන වඩා හොඳයි මෙතන persons කියන වචනේ කපලා people කියන වචනේ එකතු කරගන්න පුළුවන්. persons කියන වචනේ අයින් කරලා right a class of people. එහෙම ලියාගන්න. නාම විශේෂණයක් ඉදිරියෙන් නාම විශේෂණයක් ඉදිරියෙන් the යෙදීම මගින් නාම විශේෂණයක් ඉදිරියෙන් the යෙදීම මගින්
මිනිසුන් කණ්ඩායමක් නියෝජනය කරන මිනිසුන් කණ්ඩායමක් නියෝජනය කරන මිනිසුන් කණ්ඩායමක් නියෝජනය කරන නාම පදයක් ගොඩනැගිය හැක. නාම පදයක් ගොඩනැගිය හැක. හරි. The rich කියන්නේ මෙතන rich කියන්නේ පොහොසත්. The rich කියන්නේ පොහොසතුන්. ඔන්න meaning එක ලියාගන්න අනිවාර්යයෙන්ම. rich පොහොසත්. The rich කියන්නේ පොහොසතුන්. right. poor කියන්නේ දුප්පත්. The poor කියන්නේ දුප්පතුන්. නාම පදයක්. poor කියන්නේ දුප්පත්. The poor කියන්නේ දුප්පතුන්. clever දක්ෂ. The clever කියන්නේ දක්ෂයින්. clever කියන්නේ දක්ෂ. The clever කියන්නේ අපි දක්ෂයින්. දක්ෂයින්. එතකොට මොකද උනේ මෙතන? adjective එකකට කලින් the භාවිත කරා. එතකොට ඒක පුච්චලයෙන් කණ්ඩායමක් නියෝජනය කරන නාම පදයක් බහුවචන නාම පදයක් බවට පත් වුණා. හරි. ඊට පස්සේ අපි කතා කරන්නේ පුතේ the භාවිත නොකරන අවස්ථා කිහිපයක්. the භාවිත කරන නොකරන අවස්ථා the භාවිතයට ගන්නේ නැති අවස්ථා කිහිපයක්. හරි. පළවෙනි එක තියෙනවා with man to represent the human race. අපි කියන්නේ අර කලින් අවස්ථාවවලදී ඒක වචන නාම පද ඉදිරියෙන් the භාවිතා කරාට පස්සේ ඒ නාම පදේ නියෝජනය කරන කණ්ඩායමක් වෙනුවෙන්ම ඒකද පුච්චල කණ්ඩායම නියෝජනය වෙනවා කියලා. උදාහරණයක් the cow is a useful animal, the rose is the most beautiful flower. හැබැයි man කියන පදය මිනිසා කියන පදේ ඉදිරියෙන් එහෙම මිනිස් ප්‍රජාව නියෝජනය කරනකොට the භාවිත කරන්නේ නෑ. man කියන එක තනිවෙන් භාවිත කරන්නේ. එහෙම ලියාගන්න. මිනිස් ප්‍රජාවම නියෝජනය කරන අවස්ථාවක මිනිස් ප්‍රජාවම නියෝජනය කරන අවස්ථාවක man යන පදය ඉදිරියෙන් man යන පදය ඉදිරියෙන් the භාවිත නොකරයි. the භාවිත නොකරයි. Right, look at the example. Man is a political animal. මිනිසා දේශපාලනික සත්වයෙකි. The man කියලා කියන්නේ නැහැ. තේරුම ලියාගන්න. Man is a political animal. Political කියන්නේ දේශපාලනික කියන්නේ පාලනය හා සම්බන්ධ ජීවියෙක් කියන එක. Man is a political animal. මිනිසා දේශපාලනික සත්වයෙකි. දෙවැනි අවස්ථාව තියෙනවා with north, south, etc. plus a noun. ඒ කියන්නේ දිශාවක් සමග නාම පදයක් යෙදෙනවා නම් දිශාවක් සමග නාම පදයක්. ඒ කියන්නේ දිශාවට පස්සේ හොඳද? දිශාවක් සමග නාම පදයක් යෙදෙනවා නම් ඒ වගේ අවස්ථාවලදී the භාවිත කරන්නේ නැහැ. හරියන්න. දිශාවක් සමග දිශාවක් සමග නාම පදයක් යෙදෙන අවස්ථාවක
the භාවිත නොකරයි. බලමු North America, South Africa, South India ඔය වගේ තැන්වලදී the පාවිච්චි කරන්නේ නැහැ. Right. ඊළඟට ලියන්න but the is used when north, south, etc. are followed by of or used alone as nouns. ඔහොම ලියන්න. දිශාවක් තනිව හෝ මේ පල්ලෙහා තියෙන හිස්තැන ලියන්න ඕන. දිශාවක් තනිව හෝ of යන පදයක් සමග භාවිත වේ නම් ද යෙදිය යුතුය. Right, look at these examples. උදාහරණ ටික බලමු. බලන්නකෝ the south of France of කියන පදයට එක්ක යෙදිලා තියෙන්නේ. එතකොට the south of France. There are more farmers in the south than the north. තනියෙන් දිශාවක් යෙදලා තියෙනවා නම් ඒ වගේ අවස්ථාවලදී the භාවිත කරන්න ඕන. Right, ඊට පස්සේ තියෙනවා with the names of people or countries. මොකද කියන්නේ? මිනිසුන්ගේ හෝ ලියාගන්න මිනිසුන්ගේ හෝ රටවල් වල නම් ඉදිරියෙන් ද භාවිත නොකරයි. හරි. හැබැයි පුතේ මේ එහෙම භාවිත කරන රටවල් කිහිපයක් තියෙනවා. එහෙම භාවිත කරන රටවල් මොනවද කොහොමද භාවිත වෙන්නේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න. මම මේකේ දාලා නැහැ. හැබැයි ඇක්ටිවිටි එකේදී මේක හමු වෙවි. අපි එතකොට කතා කරමු. එතන ඔයාලා එතකන් හොයලා බලන්න. right. පස්සේ මේ තියෙන්නේ කට්ටියගේ නම් ටිකක් තියෙනවා. මේ ලෝක ප්‍රසිද්ධ පුච්චල කියලා නමක් තියෙනවා නේ. හරි. ඊට පස්සේ කියනවා but the is used with the plural of a name refer to a family. the පුච්චලයේ නම තිස්සරහින්ද භාවිත කරන්නේ නැහැ. හැබැයි පෞල් නාමයක් හඳුන්වනකොට right පුද්ගලයන් කණ්ඩායමක් හඳුන්වන සමහරක් නමක් භාවිත කරනකොට අපි the කියන එක භාවිත කරන. හැබැයි එතකොට ඒ නම භාවිත කරන්න ඕන බහුවචන ස්වරූපයෙන්. Pereira, Pereiras. Gamage, Gamages, the Gamages, the Pereiras, the Smiths. Right? මෙහෙම ලියාගන්නකෝ. කිසියම් පුජ්‍යල සමූහයක් වරහන් ඇතුළේ දාගන්නකෝ. පවුලක්, පෙළපතක්, ඒ වගේ පවුලක්.
වරහන වහලා හැඳින්වීමට භාවිත කරන නමක් හැඳින්වීමට භාවිත කරන නමක් බහුවචන ස්වරූපයෙන් තබා බහුවචන ස්වරූපයෙන් තබා එය ඉදිරියෙන් ද භාවිත කළ හැක. එය ඉදිරියෙන් ද භාවිත කළ හැක. Right, look at this example. උදාහරණ බලන්නකෝ. Do you know the Smiths? ඔයා ස්මිත් ලව දන්නවද? Do you know the Smiths? ඔයා ස්මිත් ලව දන්නවද? right, අපි දැන් මෙතන do you know the Pereiras? ඔයා පෙරේරලව දන්නවද? Do you know the Gamages? ඔයාලා ගමගේලව දන්නවද? ඒ වගේ ඕන තව වචන ටිකක් දාන්න. The Fernand, the Silvas, the Gamages, the Pereiras. ඔය විදිහට කීපයක් දාගන්න. හරි. තව ටිකක් තියෙනවා නෝට් එකේ. ඒක කතා කරලා ඉවර කරමුනේ. ඊට පස්සේ තියෙනවා මොකද්ද තියෙන්නේ? Before abstract nouns. right, ඕන එච්චරම ලොකු වැදගත්කමකට නේව නෙමෙයි. right, මෙහෙම කියන අපි expressing quality or state. ගුණනාම කියන්නේ. right, මෙහෙම යන ගුණත්වයක් හෝ තත්වයක් ප්‍රකාශ කරන ගුණත්වයක් හෝ තත්වයක් ප්‍රකාශ කරන ගුණත්වයක් හෝ තත්වයක් ප්‍රකාශ කරන නාමපද ඉදිරියෙන් නාමපද වන වරහන් ඇතුලේ දාගන්න abstract noun නාමපද ඉදිරියෙන් ද භාවිත නොකරයි. right, he showed great courage. අහු ලොකු ධෛර්යයක් පෙන්වුවා. honesty is the best policy. අවංකකම right හොඳම ප්‍රතිපත්තියයි. honesty is the best policy. honesty right මොකද state එකක් quality එකක් ප්‍රකාශ කරන්නේ. right, ඊට පස්සේ කියනවා පුතේ පස්වෙනි එක before words referring to meals or games. right, ආහාර වේල් සහ යන ආහාර වේල් සහ ක්‍රීඩාවන්ගේ නම් ඉදිරියෙන් ද භාවිත නොකරයි. right, look at the first one. We have dinner at 8 o'clock. අපි 8ට රාත්‍රී කෑම ගන්නවා. He invited me to lunch yesterday. ඔහු ඊයේ මට ලන්ච් එකට ආරාධනා කරා. ඒතර the lunch කියලා දැම්මේ නෑ මම. lunch to the lunch වැරදි. right, we have the dinner කිව්වොත් වැරදි. right, ආහාර වේලක ඉදිරියෙන් the භාවිත කරන්නේ නෑ. right, ඊට පස්සේ he plays cricket. he plays the cricket කියන්නේ නෑ. he plays cricket. he plays volleyball. she plays netball. right, ක්‍රීඩාවන්ගේ නම් ඉදිරියෙන් the භාවිත කරන්නේ නෑ. ඊපස්සේ 6 වෙනි එක තියෙනවා before home, temple, church, school, hospital, prison, etc. when the reference is to the inmates of such places or those who normal activities are closely associated with them. මොකද කියන කතාව? හරි. දැන් මෙතන තියෙනනේ home, temple, church, school, hospital, prison කියලා. right, මේ වගේ ස්ථානයක් ගත්තොත් ඕනම ස්ථානයක් ගන්න පුළුවන්. හරිද? මෙතන මේ උදාහරණ ටිකක් ස්ථාන කිහිපයක් දාලා තියෙන්නේ. right, කිසියම් ස්ථානයක ඒ ස්ථානයට අදාළ පිරිසක් ඉන්නවනේ. දැන් ගෙදරක නම් ගෙදර නිවසියෝ. පන්සලේ නම් පන්සලේ දායකයෝ, හාමුදුරුවෝ, ඒ වගේ කට්ටිය. right, පල්ලියකත් එහෙමයි.
පස්සේ පාසලක් ගත්ත ශිෂ්‍යයෝ ගුරුවරු විදුහල්පතිතුමා හොස්පිටල් එකේ ලෙඩ්ඩු ඊට පස්සේ කවුද ඉන්නේ තව වෛද්‍යවරු හෙඩ් නිලධාරීන් නර්සස්ලා නේ ඇටෙන්ඩන්ට්ස්ලා ඔයගොල්ලෝ ඉන්නෝනේ විවිධ නිලධාරීන් ඒ අයත් හා සම්බන්ධයි ඊට ප්‍රිසන් එකේ රයිට් ජේලර්ස්ලා ඊට පස්සේ හිරකරුවෝ දැන් මේ ස්ථානය හා සම්බන්ධ පුච්චලේ එහි කිසියම් ක්‍රියා ඒක හා මේ ස්ථානය හා සම්බන්ධ කිසියම් ක්‍රියාකාරකම ප්‍රකාශ කරනකොට මේ ස්ථානවලට ඉදිරියෙන් ද භාවිත කරන්නේ නැහැ. රයිට් ඒකයි කියන්න ඕන. මෙහෙම කියන්න. කිසියම් ස්ථානයක් හා සම්බන්ධ පුච්චලයක් කිසියම් ස්ථානයක් හා පුච්චලයක් කිසියම් ස්ථානයක් හා සම්බන්ධ පුච්චලයක් කිසියම් ස්ථානයක් හා සම්බන්ධ පුච්චලයක් එම ස්ථානය සම්බන්ධයෙන් එම ස්ථාන සම්බන්ධයෙන් ඒ පුච්චලයම කියන එක නෙමෙයි ඒ පුච්චලය සම්බන්ධ කළ කිව්වත් ඇති හොඳේ එම ස්ථානය සම්බන්ධයෙන් කිසියම් ප්‍රකාශයක් කිරීමේදී අදාළ ස්ථානයට ඉදිරියෙන් ද භාවිත නොකරයි. Right, look at these examples. She is at home. ඇය ගෙදර සිටිනවා. She is at home. එතනදී ඇයත් එක්ක සම්බන්ධයි. දැන් home කියන්නේ ඇයගේ නිවස. So she is at home. We go to temple on poor days. අපි පොයට පන්සල් යනවා. මොකද දායකයෝ වෙන්න පුළුවන්. ඒ සැදැහැවතුන්. They go to church on Sundays. ඔවුන් ඉරිදට පල්ලි යනවා. The children are going to school now. ළමයි දැන් පාසලට යමින් සිටිනවා. right එයාලගේ එදිනෙදා ක්‍රියාකාරකම් හා සම්බන්ධයි. The injured man is in hospital. තුවාලලත් පුච්චලයා hospital එකේ ඉන්නවා. He was sent prison. ඔහු බන්ධනාගාරගත කරා for committing a robbery. හොරකමකට වැරදිකරු ලෙස. right ඊට පස්සේ කියන පුතේ right ඔන්න අද දවසේ අවසාන කාරණය but the is used when the reference is to an outsider going to such place. බාහිර පාර්ශවයක් එම ස්ථානයකට යන බව සඳහන් කරනකොට එතනදී එම ස්ථානයත් එක්ක ද භාවිත කරනවා. right right මෙහෙම ලියන්න බාහිර පාර්ශවයක් කිසියම් ස්ථානයක් හා සම්බන්ධව බාහිර පාර්ශවයක් කිසියම් ස්ථානයක් හා සම්බන්ධ ප්‍රකාශයක් කරන විට එම ස්ථානය ඉදිරියෙන් ද භාවිත කරයි. right මම කියපු කතාව තේරුණානේ සමහරට සිංහල වාක්‍ය පොඩි ගැටලු ඇති. මෙහෙම කියන්නේ කලින් දැන් හෝම් අපි ගත්තොත් දැන් හොස්පිටල් ගමුකෝ හොස්පිටල් එකට අදාළ පුච්චලය හැර වෙනත් පාර්ශවයක් සම්බන්ධ කළ වාක්‍යයක් ගොඩනැගුවොත් එතනදී අපි ද භාවිත කරන්න ඕන කියන එකයි කියන්නේ. ස්කූල් එකටත් එහෙම. right වැස්සකට කවුරු හරි ගොඩ වුණොත් එතනදී අපි ද භාවිත කරන්න ඕනේ.
Right, බලන්නකෝ උදාහරණ ටික. Look at these examples. We went to the girls home yesterday. Right, අපි ගියා ගෑනු ළමයාගේ ගෙදර. Right, එතකොට අපේ ගෙදරට ගිහිලා තියෙන්නේ නැහැ, වෙන කෙනෙක් ගියා. අපි බාහිර පාර්ශ්වයක්. ඒ නිසා මෙතන the girls home. Right, next one. This was the home of my aunt before she went abroad. This was the home of my aunt. එතකොට නිවස වුණා, දැන් එයාගේ නෙවෙයි. This was the home of my aunt before she went abroad. ඇය රට යන්න කලින්. Right, next one. They are repairing the church. They are repairing the church. ඔවුන් පල්ලිය අලුත් වැඩියා කරමින් සිටිනවා. They are repairing the church. ඔවුන් පල්ලිය repair කරමින් සිටිනවා. She went to school to see her daughter. Right, ඇය දුවව බලන්න පාසලට ගියා. එතකොට ඇය ගුරුවරයෙක් නෙමෙයි. Right, ඇය එතකොට බාහිර පාර්ශවයක්. Right, හරි. බලන්නකෝ මෙතන ඒක මතක තියාගන්න ඕන ප්‍රධාන කාරණාවක්. කියන්නේ outsider කෙනෙක් කිසියම් ස්ථානකට යනවා නම් ඒ ස්ථානය ගැන සඳහන් කිරීමේදී the භාවිත කරන්න ඕනේ. right, එතනින් එහාට පුතේ අභ්‍යාස ටිකක් දීලා තියෙනවා. මේ ටික කරන්න ඕනේ. දැන් මෙතන පළවෙනි එක බලන්නකෝ. පළවෙනි අභ්‍යාස පොඩ්ඩක් වෙනස්. fill in the blanks with a or and. දැන් මෙතන a classroom කියන එක ගත්තට පස්සේ දැන් මම කියන්නේ අර එක ස්ථානයක එකක් තියෙනවා නම් ඒකට the දාන්නේ. අනිත් ඒවාට a දාන්නේ. දැන් පළවෙනි එක බලන්නකෝ. this is blackboard. කළු ලෑලි සාමාන්‍යයෙන් කියලා තියෙන්නේ එකයි. ඒ නිසා මෙතන දාන්න මොකක්ද ආන්සර් විදියට? this is the blackboard. Right, this is the blackboard. This is window. ජනේල් දෙක තුනක් තියෙන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා this is a window. මේක ජනේලයක්. desk ගොඩක් තියෙනවා. එතකොට අපි කියනවා this is a desk. monitor නායකයෝ සාමාන්‍ය එක්කෙනා ඉන්නේ. this is the monitor. Right, this is මේක chalk කෑල්ලක්. this is a piece of chalk. මේක chalk කෑල්ලක්. this is a piece of chalk. Right, ඒ විදිහට වාක්‍ය ටික හදන්න තියෙන්නේ and the භාවිත කරලා. හරි, ඊට පස්සේ exercise number 2 එකක් තියෙනවා. ඊපස්සේ exercise number 3 එකක් තියෙනවා. ලොකු අභ්‍යාස ටිකක්. right, මේ සියලුම knowledge එක භාවිත කරන්න ඕන මේක ලියනකොට. සමහරක් තැන් අහුවේ අපි උගන්වපු නැති rule එකක් හෝ දෙකක් මෙතනදී අහුවෙන්න ඕනේ. ඒවත් හොයලා මේක complete කරගෙන එන්න සඳුදා රෑ 9:30ට. right, මේ සඳුදා මේ ටියුට් එකේ මේක ඉවර කරලා ඊපස්සේ අර පළවෙනි ටියුට් එකේ ඇති තව pages දෙකක් ඔබ ඉතුරු වෙලා ඒ ටික සාකච්ඡා කරලා ඉවර කරමු. මේ සම්බුදට වෙලා ඉතුරු නොත් තව writing questions ටික සාකච්ඡා කරමු. හරි පුතේ, එහෙනම් මේ අපි අදට class එක මෙතනින් ඉවර කරමු. right, good night all of you. Good night, sir.